සාධු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු 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 අවේධ ධම්ම වූ අසරණ සරණ වූ අමාමෑණී අසම සම බුදු පියාණන් වහන්සේ හට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාධු සාධු සාධු. සදහවතුනි, નિසරු දිවි ගමන ධර්මානුකූලව සාරවත් කරලන ජාතියේ බෞද්ධ නාලිකාව අදත් ශ්‍රී සද්ධර්මයෙන් මුළු මහත් ජාතියක් සුවපත් කරලීමටයි අපේක්ෂාව. ඒ අනුව බෞද්ධ මාධ්‍යජාලය සජීව ලෙසින් ඔබ වෙත ගෙනෙන කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන මේ හෝරාව තුල ආරම්භ කරමින් ඔබේ දිවි ගමන ප්‍රඥාවෙන් පුරවාලන්නටයි අප බලාපොරොත්තුවෙන් සැදී පැහැදී සිටින්නේ. එදා මෙදා තුර කාලයක් මුළුල්ලේ බෞද්ධ මාධ්‍යජාලය වැනි පූර්වාදර්ශී මාධ්‍ය ආයතනයක් මේ මාතෘ භූමියට දායාද කොට අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාසමිඳුන් අපි පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් සිහිපත් කරගෙන ඒ අත්‍යුදාර ශාසනික සමාජීය මෙහෙවර අධ්‍යතනය තුල කරවුර දරා කටයුතු කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යජාලයේහි ගරු සභාපති ධුරීන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මේ වැඩසටහන මෙහෙවන්නට සුපුරුදු පරිද්දෙන්ම වැඩමව අවදාලේ. අප ඔබ වහන්සේව ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාධු සාධු සාධු. සදහවතුනි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ එන සූත්‍ර දේශනාවන්. ඒ අනුව අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ කස්සප වග්ගයේ ඥානාභිඥා සූත්‍ර දේශනාව. අපි එසේනම් මේ සූත්‍ර දේශනාවේ සූත්‍ර පිටකයේහි අන්තර්ගත දහම් කරුණු පිරික්සා බලන්නටයි අපේක්ෂාව. අප සැම කෙරෙහි කරුණා පෙරදැරිව මේ උතුම් දහම් කරුණු පැහැදිලි කර දෙන්නට මෙතෙන් පටන් නායක ස්වාමින් වහන්සේට යලිවරක් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි. අදත් අපි තා වැදගත් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි කස්සප සංයුක්තයේ කස්සප වග්ගයේ ඥානාභිඥා සූත්‍ර දේශනාව. නවවන සූත්‍ර දේශනාව හැටියට සඳහන් වෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට, ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට සිදුවෙච්ච සංවාදයක්. සංවාදي සිද්ධ වෙන්නේ මේ සූත්‍ර දේශනාවන් සමූහයේම සඳහන් වන ආකාරයට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග මම යම් තාක්කල් කැමැති වන්නේ නම් ඒතාක් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානය උපදවා වෙසෙමි. එතකොට භාග්‍යතුන් වහන්සේ තමයි මේ විදිහට දේශනා කරන්නේ. මහණෙනි, කාශ්‍යපද යම් තාක්කල් කැමැති වන්නේ නම් ඒතාක් කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත වූ විවේකයේ හටගත් ප්‍රීතිය හා සැපේ ඇති
ප්‍රථම ධ්‍යාන උපදවා වාසය කළයි. එතකොට ධ්‍යාන වලින් ප්‍රථම ධ්‍යාන රූප ධ්‍යාන වලින් ප්‍රථම ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා කියලා අනිකුත් භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවක් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි මහණෙනි මම යම් තාක්කල් කැමති වෙම්ද ඒ තාක් විතර්ක ਵਿਚාරයන්ගේ වූප සමය හේතුවෙන් උපන් පැහැදීම ඇති සිත්හුගේ එකලාව උපදවා උතුම් සමාධිය වඩන විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ဒုတိ ය ධානය උපදවා වාසය කරමි. එතකොට භාග්‍යතුන් වහන්සේ ဒုတိ ය ධානයට සමවැදිලා වාසය කරනවා. ඒ වගේම මහණෙනි කාශ්‍යපද යම් තාක්කල් කැමති වන්නේ නම් ඒ තාක් විතරක ਵਿਚාර යන්ගේ ූප සමයෙන් ූප සමයෙන් කියලා කියන්නේ බැහැර කරලා නැති කිරීමෙන් විතක්ක ਵਿਚාර බැහැර කිරීමෙන් ඉවත් කිරීමෙන් ဒုတိ ය ධානයේ උපදවා වාසය කරනවා. පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන ධ්‍යාන තුන ධ්‍යානාංග තුන සහිතව. එතකොට තමයි ඒක තමයි දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ. එතකොට ඊළඟට මහණෙනි මම යම් තාක්කල් කැමති වෙම්ද ඒ තාක් ප්‍රීතියේද විරාගයෙන් උපේක්ෂා ඇත්තෙම්ද සිහි ඇත්තෙම්ද මනා නුවණ ඇත්තෙම්ද වෙසෙමි. සුවයද කයින් විඳිමි. ඒ වගේම යම් ධ්‍යානයක් හේතු කොටගෙන තෘතීය ධ්‍යානයේ සමන්විත පුද්ගලයා උපේක්ෂා සිහිය ඇත්තේය. සුඛ විහාර ඇත්තේය. ඇත්තේයයි ආර්යෝ කියත්. ඒ තෘතීය ධ්‍යානය උපදවා වාසය කරමි. එතකොට තෘතීය ධ්‍යානයේ ස්වභාවය ගැන ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තුන්වෙනි ධ්‍යානෙට සම්බන්ධ තමයි මම වාසය කරන්නේ. මහණෙනි කාශ්‍යප මහරහතන් වහන්සේද ඒතා කැමති වන්නේ නම් තෘතීය ධ්‍යානයෙන් වාසය කිරීමට හැකියාව තිබෙනවා. මහණෙනි මම යම් තාක්කල් කැමති වේද ඒතා සුඛයාගේද ප්‍රහාණයෙන් දුක්ඛයාගේද ප්‍රහාණයෙන් పూర్වයෙහිම සොම්නස් දොම්නස් අත්ංගමයෙන් දුක් නැති සුව නැති උපේක්ෂායෙන් හටගත් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්ථ ධ්‍යානය උපදවා වාසය කරමි. එතෙන්ට එනකොට උපේක්ෂාව පමණයි ඉතිරි වෙන්නේ. එතකොට උපේක්ෂාවේ ස්වභාවය තමයි කියන්නේ යාවදේව ආකංකාමි සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහරාමි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට චතුර්ථ ධානයෙන් වාසය කරනවා. මහණෙනි කාශ්‍යපද යම් තාක්කල් කැමති වන්නේ නම් ඒ විදිහටම ඒ තාක් දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද
සුඛයාගේ ප්‍රහාණයෙන්ද ඒ වගේම අර විදිහට දුක්ඛ දෝමනස්ස නේද? ඒ විදිහට කායික හා මානසික සැප දුක දෙක දෙකින් යුක්තව වාසය කරනවා. සැපත් නැහැ දුකත් නැහැ. අදුක්ඛම සුඛ වේදනාව සහිතව වාසය කරන උපේක්ෂා සහිතව. ඒ වගේම මහණෙනි මම යම්තා කැමති වේ නම් ඒතා పూర్ව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමයෙන් ඒ වගේම ප්‍රතිග සංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්ව සංඥාවෙන් නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තය ආකාසානංචායතනයේ උපදවා වාසය කරනවා. ඊළඟට ඔන්න අරූප ධානවල පළවෙනි ධානය වන ආකාසානංචායතනය කියලා කියන ධානයෙන් යුක්තව වාසය කරනවා. මහණෙනි කාශ්‍යපද යම් තාක් කල් කැමති වන්නේ නම් ඒ තාක් සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවත් ඒ වගේම සමතික්‍රමණයෙන් අර ඒ විදිහ ඒ ආකාරයෙන්ම වාසය කිරීමට හැකියාව තියෙනවා. ආකාසානංචායතන උපදවා වාසය කිරීමට හැකියාව තිබෙනවා. මහණෙනි මම යම් තාක්කල් කැමති වන්නේ නම් ඒතා සර්ව ප්‍රකාරයෙන් ආකාසානංචායතන ඉක්මවා. එතකොට ආකාසානංචායතන ඉක්මවලා විඥානය අනන්තයි කියලා මෙනෙහි කරනවා. විඥානය අනන්තයි කියලා මෙනෙහි කිරීමෙන් විඥානංචායතනය උපදවා වාසය කරනවා. මහණෙනි මහා කාශ්‍යපයේද යම්තා කැමති වේද ඊතා සර්වාකාරයෙන් ආකාසානංචායතන ඉක්මවා විඥානංචායතනයට උපදවාගෙන වාසය කරනවා. මහණෙනි මම යම් තාක්කල් කැමති වන්නේ නම් ඒ තාක් සර්වාකාරයෙන් විඥානංචායතන ඉක්මවා විඥානංචායතන ඉක්මවලා එතෙන්දි මෙනෙහි කරනවා නැවත කිසිවක් නැත කියලා. කිසිවක් නැත කියලා නත්ති කිංචිති කියලා එහෙම මෙනෙහි කරලා ආකින්චඤ්ඤායතනය උපදවා වාසය කරන්න පුළුවන් මට. ඒ විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාත් ආකින්චඤ්ඤායතනයට අරූප ධානයට සමවැදිලා වාසය කරන්න පුළුවන්. මහණෙනි යම් තාක්කල් කැමති වන්නේ නම් මේ තාක් සර්ව ප්‍රකාරයෙන් ආකින්චඤ්ඤායතන ඉක්මවලා නේව සංඥා නා සංඥායතනේ උපදවා වෙසෙමි. ඒ විදිහට අරූප ධාන වලින් නුත් හතරවෙනි ධානයට මත් වෙලා වාසය කරන්න පුළුවන් මට. ඒ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් නේව සංඥා නා සංඥායතන කියන අරූප ධානය උපදවගෙන වාසය කරන්න පුළුවන්. මහණෙනි මම යම් තාක්කල් කැමති වන්නේ නම් ඒතා සර්ව ප්‍රකාරයෙන් නේව සංඥා නා සංඥායතනයේ ඉක්මවලා සංඥා වේදිත නිරෝධයට පැමිණිලා වාසය කරනවා. එතකොට එතෙන්දී නිරෝධ සංඥාවක් නෙවෙයි. නිරෝධ සංඥාවක් ඉක්මවා ගිය ස්වභාවයක් තමයි එතකොට සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ. මහණෙනි
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පුළුවන් ඒ විදිහට සංඥා වේදිත නිරෝධයට සමවැදිලා වාසය කරන්න. සංඥා වේදිත නිරෝධයට සමවැදුනට පස්සේ ඒ සංඥා වේදිත නිරෝධයට සමවැදුනට පස්සේ ගිනි කොටක් ගහලා පිරිස්සුව අදිෂ්ඨාන කළ තියෙන විදිහට ලොම් ගහක්වත් කෙස් ගහක්වත් දැවෙන්නේ නැහැ. මහණෙනි මම යම් තාක් කැමැති වන්නේ නම් ඒ තාක් නන් වැදෑරුම් 이르දි කොටස් වළඳමි. එකෙක්ව හෝ එකෙක්වද බොහෝ පරිදි වෙමි. එතකොට එක සමාන රූප බොහෝ කරගන්න පුළුවන්, ඕන ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒ වගේම බොහෝ පරිදිව එකෙක් වෙමි. ඊළඟට ගොඩාක් වගේ ඉඳලා එක සැරේම එක්කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රකට බවටද සැඟවුණු බවටද පත් කරගන්න පුළුවන්. ඔව් පේන්නේ ඉන්නත් පුළුවන්, නොපෙනී ඉන්නත් පුළුවන්. ඊළඟට බිතු සරස පව් සරස ඊළඟට පවුරු සරස අහසෙයිමින් නොගැටෙමින් වෙමි. එතකොට බිත්තිය හරහා ගමන් කරන්න පුළුවන්. පර්වත හරහා ගමන් කරන්න පුළුවන්. ඊළඟට කඳු හරහා ගමන් කරන්න පුළුවන්. පර්වත සහ කඳු හරහා ගමන් කරන්න පුළුවන්. ඒ වගේම පොළොවේහිද දියෙහිද පොළොවේහිද දියෙහිමෙන් මතුවීම් කිමිදීම් කරමි. එතකොට පොළොවේ වතුර වගේම කිමිදෙන්න පුළුවන්. එතකොට එක තැනකින් ගිලිලා අනිත් තැනින් මතුවෙන්න පුළුවන් පොළොවේ. වතුර වගේ හරියට. එහෙම කරන්න පුළුවන්. පොළොවේහි මෙන් නොබිඳෙන දියෙහිද යෙමි. ඒ වගේම ජලයේත් ඒ ආකාරයෙන්ම ගමන් කරන්න පුළුවන්. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහිද පළඟින් සක්මන් කරමි. එතකොට අහසේ ගමන් කරන්න පුළුවන්. අහසේ සක්මන් කරන්න පුළුවන්. අහසේ පළඟක් බැඳගෙන වාඩිලා ඉන්න පුළුවන්. ඒ ධ්‍යානයේ තිබෙන ඒ සමාපත්තියේ තියෙන ස්වභාවය. අභිඥාවන්ගේ ස්වභාවය. ඒ වගේම මේසා මහත් විරුද්ධිය ඇති, මේසා මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනද අතින් පරාමර්ශනය කරමි. දැන් ඔය සඳර මේ හඳට යන්න එක එක යන්ත්‍ර හදනවනේ. නේද? දැන් ඒවට හඬුත් වෙනව රටවල්. නේද? ඒ විදිහට කොහොම වුණත් ඒ හිරු සඳු ස්පර්ශ කරන්න පුළුවන්. හිරු සඳු ස්පර්ශ කරන්න පුළුවන්. කාශ්‍යපයේද යම් තාක් කැමති වන්නේ නම් ඒ තාක් අර විදිහටම මේ දස්කම් ටික ඒ ආකාරයෙන්ම දක්වන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා හමුවේ මේ දේශනා කරනවා. ඒ මොකද ඒ අනිකුත් භික්ෂුන් වහන්සේලාත් ඒ පිළිබඳව උත්සාහවත් කිරීම සඳහා. මහණෙනි මම යම් තාක් කැමති වෙම්ද ඒ තාක් විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්ම පැවති දිවකනින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්
දුර වූත් ළඟ වූත් දෙසද අසමි. ඒ වගේම අර ආකාරයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මට මේ විදිහට පුළුවන් දුර දේවල් අහන්න පුළුවන්. දුර දේවල් අහන්න පුළුවන්. එතකොට දුර දේවල් දකින්න පුළුවන්. දුර දේවල් අහන්න පුළුවන්. දිබ්බ චක්කු, දිබ්බ සෝත කියලා කියන අභිඥාවන් උපදවාගෙන වාසය කරනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් ඒ ආකාරයෙන්ම පුළුවන්කම තියෙනවා. මහණෙනි මම යම් තාක් කැමති වෙම්ද ඒ තාක් අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගනිමි. එතකොට මනුෂ්‍යයන්ගේ පමණක් නෙවෙයි. අනෙකුත් සියලුම සත්වයන්. නේද? අනෙකුත් ඕනම සත්වයකගේ ලොකු කුඩා ඕනම සත්වයකගේ සිත දකින්න පුළුවන්. සිත දකින්න පුළුවන්. ඒ වගේම සරාග සිත හෝ සරාග සිතයි දැනගනිමි. වීතරාග සිතයි දැනගනිමි. සදෝෂ සිත විදිහට, වීත දෝෂ සිත විදිහට, සමෝහ සිත, ඊළඟට වීත මෝහ සිත, සංකිට්ත සිත, වික්කිට්ත සිත, මහග්ගත සිත, අමහග්ගත සිත, සෞත්තර සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත සිත, අවිමුක්ත සිත, ඒ විදිහට දැනගන්න පුළුවන්කම තියෙනවා. චිත්තානුපස්සනාවේන ඒ විදිහට සිත් 16 පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ආකාරයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් සිත දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මහණෙනි මම යම් තාක් කැමති වන්නේ නම් පෙරවිසු කඳ පිළිවෙල සිහි කරමි. ඒ මෙසේයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද, තුන් ජාතියක්ද, සිව් ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, 20 ජාතියක්ද, 30 ජාතියක්ද, 40 එහෙම නැත්නම් 40 ජාතියක්ද, 50 ජාතියක්ද, 100 ජාතියක්ද, 1000 ජාතියක්ද, 10000 ජාතියක්ද, නොයි වෙනසෙන කප්ද, ඒ වගේම විනාශ වෙන කල්ප. විනාශ වෙන කල්ප තියෙනවනේ. ඒවත් දැනගන්න පුළුවන්. එතකොට සංවට්ට කල්ප සහ විවට්ට කල්ප. සංවට්ට කල්ප සහ විවට්ට කල්ප. නොඑක් වැඩෙන කප්ද, නොඑක් වෙනසෙන කල්පද. සංවට්ට කල්ප, විවට්ට කල්ප වගේම සංවට්ට විවට්ට. සංවට්ට විවට්ට කල්ප. ඒ වගේම අනේකාකාරයෙන් ඊළඟට සංවට්ට විවට්ට කල්පයන් දැනගන්න පුළුවන්. ඊළඟට 80 තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් ඇත්තෙම් මෙසේ ආයු කෙලවර කොට ඇත්තෙම් විමි. එතකොට පුළුවන්කම තියෙනවා එක ජාතියක ඒ ජාතීන් වල ඉපදුනාට පස්සේ මොනවද විඳින සැප නේද? සැප මොනවද කියලා හඳුන ගන්න පුළුවන්. දුක් මොනවද කියලා හඳුන ගන්න පුළුවන්. ඒතර 80 තැන මේ විදිහට උපදින නමින් උපදිනවා නේද? ඊළඟට ගෝත්‍රයද නාමයද ඒ හැම දෙයක්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයු කෙලවර කොට සිටිමි. ඒ කියන්නේ
නැති වෙන දවස, මැරෙන දවස එහෙමයි. නේද? චුත වෙන දවස කියන්න පුළුවන්. මම එයින් චුත වූයේම් 80 තැන පහළ වීමි. එතනින් මැරිලා ආයෙ කොහෙද උපදින්නේ කියලා දකින්න පුළුවන්. එහිදු මේ නම් ඇත්තෙම් මෙමුදු ගොත් ඇත්තෙම් මෙමුදු පැහැ ඇත්තෙම්. එතකොට සුදුද කළුද නේද? ඒ පැහැ පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ වගේම මෙමුදු ආහාර ඇත්තෙම් මෙමුදු සුවදුක් ඇත්තෙම් මේ විදිහට තමයි ආයුෂය කොච්චරද? ඒ හැමදේම දැනගන්න පුළුවන්. මම ඒන් චුතව මෙහි උපන්නෙමි. මෙසේ අයුරු සහිතව උදෙසුම් සහිත නන්න දෑරුම් පෙරවසූ කඳ පිළිවෙල සිහි කරමි. එතකොට නොඒක ආකාරයෙන් කඳ පිළිවෙත පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම මහණෙනි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් ඒ ආකාරයෙන්ම කඳ පිළිවෙත දැකීමේ ඥානය අභිඥාව උපදවාගෙන වාසය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන්කම තියෙනවා. මහණෙනි මම යම් තාක් කැමති වන්නේ නම් ඒ තාක් විසුද්ධ වූ මිනිසස ඉක්මවා පැවති දිවසින් සත්වයන් දකිමි. එතකොට දිවසින් සත්වයන් දකින්න පුළුවන්. එතකොට පිරිසුදු සිතින් නේද? විසුද්ධ වූ මිනිසස ඉක්මවා මනුෂ්‍යයත් මේ චක්සුසේ ඉක්මවලා ගිය දිවසින් වාසය කරන්න පුළුවන්. ඒ වගේම චුතවන උපදින හීන ප්‍රනීත මනා පැහැ ඇති නපුරු පැහැ ඇති මනා ගති ඇති නපුරු ගති ඇති කම් වූ පරිදි පැමිණි සතුන් දැනගනිමි. එතකොට නොඑක ආකාරයෙන් සත්වයන්ගේ ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. මේ භවයත් මේ භවත් සත්වයෝ කාය දුස්චරිතයෙන් සමන්වාගතයි. වාග් දුස්චරිතයෙන් සමන්වාගතයි. මේ පුද්ගලයා මේ භවතා කියලා කියන්නේ මේ පුද්ගලයා. එතකොට මේ සත්වයා මේ පුද්ගලයා කාය දුස්චරිතයෙන් යුක්තයි. වාක් දුස්චරිතයෙන් යුක්තයි. මනෝ දුස්චරිතයෙන් යුක්තයි කියලා සිත්වල ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. ආර්යයන්ට උපවාද කරන්නෝය. ආර්ය උපවාදේ කරගන්න කෙනෙක් මෙයා. මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා දකින්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකකම් සමාදන් ඌෙක් කියලා දකින්න පුළුවන්. ඒ වගේම ඔහු කාමුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති. ඊළඟට විවසව පතිතවන නිරයට පැමිණියාහුය. එතකොට කර්මය පිළිබඳව දකින්න පුළුවන් කියලා කෙනෙක් කියන්නේ. සිත් සහ ඒ වගේම කර්මය. කර්මපත කියලා තියෙනවනේ. එහෙමයි. එතකොට ඒවා දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ පින්වත් සත්වයා ඊළඟට අර දුස්චරිතයා වගේම ඊළඟට මේ පින්වත් සත්වයාගේ ස්වභාවය මොකද්ද? කාය සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන්, ඊළඟට වාක් සුචරිතයෙන් සමන්වාගතයි කියලා දකින්න පුළුවන්. මනෝ සුචරිතයෙන් සමන්වාගතයි. ආර්ය උපවාද කරන කෙනෙක් නෙවෙයි යා. කිසිම වෙලාවකවත් ආර්ය උපවාදේ කරන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටිය ගත්ත කෙනෙක්. ඒ වගේම සම්මා දෘෂ්ටි කර්ම සමාදන් වෙන කෙනෙක්. එතකොට ඒ පුද්ගලයා පාරමී ධර්මයන් සම්පූර්ණ කරන කෙනෙක් නේද? ඒ විදිහට. කාබුන් මරණින් මස්තේ මතු මනා ගත ඇති ස්වර්ග ලෝකයට පැමිණෙන කෙනෙක්. දිවි ලෝකයට යන කෙනෙක්. සුගති ලෝකයට යන කෙනෙක්. නේද? දැන් දිවි ලෝකේ අපි කියන දිවි ලෝකේ ඉන්න අය කියන්නේ මනුෂ්‍ය ලෝකේ තමයි සුගතිය කියලා. එහෙමයි. නේද? සුගතිය කියලා.
මෙසේ විසුද්ධ වූ මිනිසස ඉක්ම පැවති දිවසින් සතුන් දකිමි. දිවසින් දකින්න පුළුවන් සත්වයන් ස්වභාවය. ඊළඟට චුත්තවන උපදින හීන ප්‍රනීත, ඊළඟට සුවිනීත දුවිනීත සුගත දුගති යථා කර්ම උපගත සත්‍යයන් දැනගනිමි. මහණෙනි, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් මේ හැකියාව ඒ ආකාරයෙන්ම තිබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මම ආශ්‍රවයන් ශේවීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියද ඵල ප්‍රඥාවද අත්බැවෙහිම තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙමි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම ආසවක්ඛේ ඥානෙ ස්වයම්භූ ඥානෙන් උපදවගෙන වාසය කරනවා. එතකොට ඒ විදිහට ස්වයම්භූ ඥානෙන් අවබෝධ කරගත්තේ නැති උනත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කළ පරිදිම ඒ ආකාරයෙන් මේ ජීවිතේම සර්ව ප්‍රකාරයෙන් කෙලෙස් නැති, සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති කරපු ආශ්‍රවයන් ක්ෂය කරපු ස්වභාවයට පත් වෙලා අරිහත් ඵල සමාධියට පත් වෙලයි වාසය කරන්නේ. අරිහත් ඵල ප්‍රඥාව අරිහත් ඵල සමාධියට පත් වෙලා අරිහත් ඵල ප්‍රඥාවට පත් වෙලා අත්බැවෙහිම තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසිමි. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් ඒ ආකාරයටම අරිහත්ත්වයට පත් වෙලා තමයි වාසය කරන්නේ කියලා මේ ධ්‍යාන සහ අභිඥා. එහෙමයි. නේද? ඒතකොට ධ්‍යාන රූප ධ්‍යාන අරූප ධ්‍යාන විදිහට දේශනා කරලා ඊළඟට පුබ්බේ නිවාසානුසති ඥානෙ, ඊළඟට චුතුප්පාත ඥානෙ සහ ඊළඟට ආසවක්ඛේ ඥානෙ පිළිබඳව අභිඥා පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්, විස්මිත බුද්ධ බලය පිළිබඳව අපිට කියාපාන සූත්‍ර දේශනාවක් විදිහට අපි මේ සූත්‍ර දේශනාව හඳුනා ගන්නට කැමති. අපි අද සාකච්ඡා කළේ නොයසේනම් අවබෝධ කරගත්තේ සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ කස්සප වර්ගයේ ධ්‍යාන අභිඥා සූත්‍ර දේශනාවේ සූත්‍ර පෙළෙහි අන්තර්ගතය. අපි මීළඟට එහි තවදුරටත් කරුණු අවබෝධ කර ගැනීමේ අපේක්ෂාව පෙරදරි කරගෙන අටුවා දේශනාව වෙතත් අපේ අවධානය යොමු කරන්නට කැමති. ඒ පිළිබඳව අපට පැහැදිලි කර දෙන්නට නායක ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ඇරයුම් කරනවා. පින්නතුනේ මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙච්ච පාලි වචනවල අර්ථ එහෙම නැත්නම් තවත් පැහැදිලි කළ යුතු ධර්මකාරණා පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් තමයි මේ අටුවා දේශනාව තුළ සිද්ධ වෙන්නේ. සූත්‍ර දේශනාවේ අන්තර්ගත වුණා උත්පත්ති රූප සංඥා කියලා වචනය. එතෙන්දි කියන්නේ ක්‍රමයෙන් අරමුණෙහි සංඥාව උපදී යනුයි. උත්පත්ති රූප සංඥා කියලා කියන්නේ එතකොට ක්‍රමයෙන් අරමුණෙහි සංඥා උපදී කියලා කියන එකයි. ඒ වගේම රූප සංකප්පෝ යනු ඒ අරමුණෙහි ත්‍රිවිධ විද චිත්තයන් සමග එක්ව යෙදුනා වූ සංකල්පනාවයි. රූප සම්පස්සෝ යනු ඒ අරමුණම ස්පර්ශ කරන සම්පස්සයයි. එතකොට මෙතන සංඥාව මොකද්ද? ඊළඟට සංකල්පනාව කියලා කියන්නේ මොකද්ද?
ඊළඟට වේදනා යනු ඒ අරමුණම විඳින වේදනාවයි. තර වේදනා කියලා කියන්නේ විඳීම. ඒ වගේම ඡන්දාදීෙහි කියන ලද ක්‍රමයමයි. රූපලාභෝ පරිේෂණය කර ලැබූ තණ්හා සහිත අරමුණ රූපලාභයේ යයි කියන ලදී. එතට තණ්හාවෙන් බලාපොරොත්තු වීම. එහෙමයි. රූප ලාභය කියලා කියන්නේ. ඒතර ලාභය කියලා කියන්නේ අපි ලැබීම කියලා කියන්නේ. එහෙමයි. ඒකට. එය වනාහි සියලු සංග්‍රහ කිරීම ණය වශයෙන් එකම අරමුණක සියලු ධර්මයන්ගේ ඉපදවීම වශයෙන් කියන ලදී. එතකොට එකම අරමුණක් පිළිබඳව හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. සංකල්පනාවක් මවන්න පුළුවන්. සංකල්පනාවත් සමග ස්පර්ශයක් හට ගන්න පුළුවන්. ඒ වගේම ඒ අරමුණම විඳින්න පුළුවන්. විඳින්න පුළුවන්. විඳිනවා කියලා කියන්නේ එතකොට ඒ රසය උකහා ගන්න පුළුවන් කියලා කියන එක. එහෙම. ඒ වගේම ඒ ස්වභාවය එකම අරමුණක් තුළ තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. ඊළඟට අනික ආගන්තුක ආරම්භන මිශ්‍ර වූයේ වේ. එතකොට සිතේ තියෙන නේද? සිතේ තියෙන ධර්මතා පිළිබඳවත් ධම්ම සංඥා පිළිබඳව හිතන්නත් පුළුවන්. ඊළඟට ආගන්තුකව මේ ඉන්ද්‍රියන්ගෙන් අනෙකුත් ඉන්ද්‍රියන්ගෙන් පස් දෙනාගෙන් එන අරමුණු පිළිබඳවත් ආගන්තුකව උපදින අරමුණු පිළිබඳවත් මේ ආකාරයෙන්ම සංඥාව, සංකල්ප, ස්පර්ශ, වේදනාව විඳින්න පුළුවන්. ඊළඟට රූප සංඥාව, රූප සංකල්පය, රූප ස්පර්ශය, වේදනාව යන මේ සතර ධර්ම ස්ථිර පරිභෝගයෙහි නිබද්ධාරම්මණයෙහි පවතී. නිබද්ධාරම්මණය වනාහි කිසියම් වූ මනෝඤ්ඤ සිත අලවන ප්‍රියමනාප වූ දෙයක් මෙන් එළඹ සිටී. එතකොට ඒ දේ ප්‍රියමනාප දෙයක් විදිහට තමයි පෙනී සිටින්නේ. ආගන්තුක අරමුණ වනාහි යම් කිසි සමාන වූවක් ඇත්තේද එය කලබා සිටී. එතකොට ජලයේ තියෙනවා නේද? ජලයේ තියෙනවා. නමුත් ජලයට යම් කිසි දෙයක් වැටුණාට පස්සේ ජලයේ විහිදිලා යනවා. මේ ජලය මතුපිට මොන හරි වැටුණොත් විහිදිලා යනවා. අන්න ඒ වගේ තම ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන්නේ. එහෙමයි. ඒතර විහිදිලා යන ස්වභාවය කලබා සිටිනවා කියලා තමයි කියන්නේ. එතකොට සිත තියෙනවා හරියට ආගන්තුකෝ මේ ජලයේ මතු පිටට වැටෙනවා වගේ වෙනවා. එහෙමයි. මේකට තව නිදසුන් කතාවකුත් තව නිදසුන් කතාවක් දේශනා කරනවා. මොකක්ද මේ නිදසුන් කතාව? එක්තරා ඇමති පුතෙක් අද වගේ තමයි. එදත් නේද? මේක නිදර්ශනයක් නේ. එක්තරා ඇමති පුතෙක් ගැමියන් විසින් පිරිවරාගෙන ගම මැද සිට වැඩ කටයුතු සිදු කරයි. එතකොට ඇමති පුතුත් ඇමති වෙන්න කලින් වැඩ කරනවානේ. එහෙමයි. නේද? වැඩ කරනවා. හැමෝටම පේන්න වැඩ කරනවානේ. දැන් ගම මැද වැඩ කරනවා දැන්. වැඩ කරනකොට
ඒ සමයේ උවැසියක් ගඟට ගොස් නා පාසිකාවක් ගඟට ගිහිල්ලා නාලා එහෙමයි. අලංකාරව සැරසී කිරිමව් සමූහයා විසින් පිරිවරා ගත්ති. එතකොට ඒ කාන්තාව අනිකුත් අම්මලත් එක්ක මේ තරුණ කාන්තාවක් එහෙමයි. මොකද කරන්නේ අම්මලත් එක්ක පිරිවරාගෙන තම ගෙදරට යමින් සිටියාය. එතකොට තමන් වාසය කරන නැවතිලා ඉන්න ගෙදරට මේ යනවා. එහෙමයි. පිරිවරාගෙන යනවා. ඈ දිරොදීම දුට ඇමති පුතා දුර දැක්කා වෙනද දැකලා නැහැ. මේ ආගන්තුක ස්ත්‍රියක් වන්නේ යැයි සිතා. එතකොට ආගන්තුක කෙනෙක් වෙන්න ඇති කොහින්ද ආවේ කියලා බලන්න මෙහෙම කියනවා. එතන හිටපු අයට ළඟ ඉන්න අය ඉන්නවනේ. එහෙමයි. ළඟ ඉන්න අයට කියනවා කොළ යව. කොල්ල කියලා කියන තමයි කොළ කියලා කියන්නේ. කොළ යව මේ කවුරුදයි දැනගෙන එවයි පුරුෂයෙකු යවීය. ඒතර පුරුෂයෙක් යවලා බැලුවා මේ කවුද කියලා බලාගෙන ඉන්න කියලා. ඒ පුරුෂයා ඈ වෙත ගොස් පසුපස යමින් ඔන්න පස්සේ යනවා. පස්සේ ගිහිල්ලා පිරිවරා ස්ත්‍රීන් මගින් අනිකුත් අර කාන්තාවගෙන් අහලා දැනගෙන එනවා කවුද කියලා. ඇය කොහේදයි අසා දැනගෙන තත් වූ පරිදි සියලු තොරතුරු ඇමති පුතුට දැන්වූයේය. ඇමති පුතාට දැන්වුවා. අන්න ඒ වාගේ තමයි ආගන්තුක සිත කියලා කියන එකත්. එහෙමයි. මෙලෙසින්ම ආගන්තුක අරමුණ සිතේ කැළඹීම ඇති කරයි. අර පුතාගේ හිතේ කැළඹීමක් ඇති කරා වගේ ඇමති පුතාගේ එහෙමයි. හිතේ කැළඹීමක් ඇති කරා වගේ මොකද කරන්නේ? කැළඹීමක් ඇති කරනවා හිතේ. එහෙම කැළඹීමක් ඇති කරාට පස්සේ එහි උපන් ඡන්දය රූපං ඡන්ද නම් වේ. අන්න එතකොට තමයි ඒ ඡන්දයට තමයි රූප ඡන්දය කියලා කියන්නේ. ඒතර රූපය කියලා කියන්නේ ආගන්තුක එකක්. එහෙමයි. එයම අරමුණු කර උපන් 10 පිරිතැවීම රූප පරිලාහ නම් වේ. එතකොට දැනගන්නකම් ඉවසිල්ලක් නැහැ. එතකොට ඇති වෙනවා උණුසුමක්. එහෙමයි. නේද? එතකොට ඇති වෙනවා උණුසුමක්. ඒ දැවීමට තමයි රත් වීම තමයි එතකොට රූප පරිලාහය කියලා කියන්නේ. එහෙමයි. එක්ව ගොස් එය සෙවීම රූප පරිේෂණා නම් වේ. දැන් එතකොට අරයා අහගෙන එනකන් එහෙමයි. ඉවසිල්ලක් නැහැ. පරිේෂණය කරනවා. නේද? පරිේෂණය කරනවා. පරිේෂණය කරන ලද තණ්හා සහිත අරමුණ රූප ලාභ නම් වේ. તો ලාභය හොයනවා කියලා කියන්නේ ඔක තමයි. හැම පැත්තකින්ම ලාභය හොයනවා. එහෙමයි. නේද? එතකොට මුදල් මේ පැත්තෙන් පමණක් නෙවෙයි ලාභය කියලා කියන්නේ. බහණ්ඩ පුද්ගලයන් නේද? එහෙමයි. ඒ හැම කෙනෙක්ම භෞතික හැම දෙයක්ම ලාභ හැටියට තමයි සලකන්නේ. ඒ වගේම උරුවේල වාසී චුල්ලතිස්ස තෙරුන් වහන්සේ මෙසේ පවසයි. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව සම්බන්ධයෙන් එක එක අදහස් දක්වනනේ. නේද? එතකොට උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත ඒ වගේම හොඳ විචක්ෂණ බුද්ධියෙන් යුක්ත ස්වාමීන් වහන්සේලා ඒ දේශනාවන් නැවත මේ එහාට මෙහාට පෙරලලා බලනවා. එහෙමයි. එතකොට ත්‍රිපිටක පාළියේහි ස්පර්ශ වේදනාව මැදෙහි ගන්නා නමුත්
ස්පර්ශයෙහි මධ්‍යෙහි ගන්නා නමුත් පාලෙහි පිරිවහා කියන ලද පරිදි අරමුණේ උපදින සංඥාව රූප සංඥාවයි. එහිම උපදින සංකල්පය රූප සංකල්පයයි. එහිම උපදින ඡන්දය රූප සංඡන්දයයි. එහි ඇතිවන ලාභය රූප පරිලාහයයි. එහි සෙවීම රූප පරියේෂණයයි. සෙවීමෙන් ලබන ලද තණ්හා සහිත අරමුණ රූපලාභයයි. මෙසේ ලබන ලද අරමුණෙහි ගැටීම ස්පර්ශයයි. විඳීම වේදනාවයි. රූප ස්පර්ශය හා රූප ස්පර්ශයෙන් හටගත් වේදනාවයයි යනුවෙන් මෙසේ දෙකක් ලැබේ යනුවෙනි. එතකොට පෙළ දේශනාව තුළ ත්‍රිපිටක දේශනාව තුළ තව තැන්වල සඳහන් වන ආකාරය පිළිබඳව සංසන්දනය කරලා බලනවා. එහෙමයි. ඒක සැරියම ගන්නෑ. නේද? ඒක තාර්කිකව ගන්න ස්වභාවයක් නෙවෙයි. එහෙමයි. තාර්කිකව ගන්න නෑ. නමුත් සංසන්දනය කරලා බලනවා. ඒ කියන්නේ දක්ෂ කෙනෙක්ගේ ස්වභාවයක් එතකොට නේ. දක්ෂ කෙනෙක්ගේ ස්වභාවයක් තමයි හැමදේම සංසන්දනය කරලා බලනවා. එහෙමයි. අන්‍යෝ අවිභූත වාරයේ යයි ගනිති. අරමුණ තිරවලින් වට කරන ලද්දේ තනපත් ආදියෙන් වසන ලද්දේ වේ. ඉන් අඩක් දකින ලද්දේ මම අරමුණු මැනවින් දකින්නෙමි බලනුයේ. ඒ අරමුණෙහි උපන් සංඥාව රූප සංඥා නම් වේ. එහිම උපන් සංකල්පාදී රූප සංකල්පයයි නම් වේ යයි දත යුතුය. මෙපමණකින්ද සංඥා සංකප්ප ස්පර්ශ වේදනා ඡන්දාදිය එක් ජවන්වාරයකද නානාවිධ ජවන්වාරයෙහිද ලැබේ. ජවන් සිත් 7ක් තියෙනවනේ. ඒ ජවන් සිත් 7ට සම්බන්ධ කර්මය සකස් වන ආකාරය. නේද? කර්මය සකස් වන ආකාරය. පිරිතැවීම් පරියේෂණ ලාභයන් නානාවිධ ජවන් වාරයෙහිම ලැබේ. එතකොට ඒ ජවන් සිත්වල කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අවබෝධ කර ගැනීම තමයි මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ. මේ අවසානයේදී ඒ පිළිබඳව සම්පූර්ණ අවබෝධ කර ගැනීම සඳහා ප්‍රත්‍යක්ෂ කර ගැනීම සිද්ධ වෙන්නේ ආසවක්ඛය ඥාණයෙන්. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ කියන එක තමයි ඒ දක්ෂතාවය. ඒ භාග්‍යතුන් වහන්සේ සතු දක්ෂතාවය මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් හිමි කියලා කියන එක තමයි මේ දේශනාව තුළ අනිකුත් භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ශ්‍රද්ධාව, ඒ වගේම වීරිය වඩා වර්ධනය කිරීම සඳහා දේශනා කරපු ඉතාම වටිනා දේශනාවක් තමයි මේ ජහනාපිඤ්ඤා කියලා කියන සූත්‍ර දේශනාව. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ අරුත් සපිරි සූත්‍ර දේශනාව පිළිබඳව අපි මේ හෝරාවක කාලය තුල අවබෝධ කරගනිද්දී අපිට වැටහුණු දෙයක් තමයි ඒ අසීමිත විස්මිත බුද්ධ බලය කාය සම්පත්තියට සමානව පමණක් නෙවෙයි. ඒ බලයට සමාන තවත් උත්තමයන් වහන්සේ නමක් විදිහට තමයි මේ මහා කසුප් මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ඒ අනුව බලන කල කොපමණ පුණ්‍ය සම්භාරයක් තමන් සතු කරගත් උතුමන් වහන්සේ නමක්ද ආර්ය උතුමන් වහන්සේ නමක්ද මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ. ඒ මහරහතන් වහන්සේ උපමා කොට දක්වමින් ගෙනහැර දක්වමින් මහා සංඝරත්නයට ඒ කරුණු දහම් කරුණු පැහැදිලි කර දීම අන්තර්ගත වුණු ධානාභිඥා සූත්‍ර දේශනාව තමයි සංයුක්ත නිකායේ කස්සප සංයුක්තේ කස්සප වග්ගයට අදාළව අද අප පැහැදිලි කරගන්නට යෙදුනේ. අපි මේ මට්ටමට සිත පිහිටුවා ගන්නවා නම් අඩුම තරමේ අපට සෝවාන් සකු르දාගාමි වැනි තත්වයකටවත් පැමිණෙන්නට අවශ්‍ය කරන මාර්ගය විවර කරගන්නට හැකි වෙතයි අපි විශ්වාස කරනවා. අඩුම තරමේ
රහතන් වහන්සේ නමක් බවට පත්වීම වැනි උසස් තත්වයකට සිත පිහිටවා ගත්තෝතින් මා පෙර පැවසූ පරිදි සෝවාන් සකෘදාගාමි ආදී තත්වයකට හෝ අපට පත්වෙන්නට හැකියාව ලැබේවි අප අප්‍රමාදී වුණෝතින්. එනිසා ඒ ධර්ම මාර්ගයේ වඩන්න ඔබට සිත් පහළ වේවා කියන පුණ්‍යකාමී සිතුවිල්ල අදිෂ්ඨානයක් විදිහට සිත්හි දරා ගන්නට කියලා ආරාධනා කරමින් අපි අද වැඩසටහන නිමාවට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් වැඩසටහනේ දහම් කරුණු පැහැදිලි කර දෙනවා වාගේම අපට බෞද්ධ නාලිකාව හරහා අත්උදාර ශාසනික සේවාවක් වර්තමානය තුල ක්‍රියාවට නංවන්නට මහා පුණ්‍යකාමී සමාජීය මෙහෙවරක් සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට මේ වර්තමානය තුල කැපවන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ ආමාත්‍යාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ සිද්ධ කරන සේවාව අප්‍රමාණයි. එපින් බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරම පිවිතුරු ලෝකෝත්තර පැතුමක් වන පරිපූර්ණ නිවීම පිණිසම මේ පින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප ිතසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමග අපි වැඩසටහන නිමා කරන්නේ මේ වැඩසටහන් සියල්ලම පාහේ අන්තර්ජාලයෙන් ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙනවා. www.thebuddhist.tv කියන වෙබ් අඩවිය හරහා පැය 24ේම ඕනෑම මොහොතක ඕනෑම වේලාවක මේ වැඩසටහන් යලි යලි නරඹන්න ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙනවා. The Buddhist TV Live කියන YouTube නාලිකාවෙන් වගේම The Buddhist TV කියන YouTube නාලිකාව හරහාද අපව නරඹන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ සත් සමුදුරෙන් එහා ලෝකයේ කොහේ කොයි කොනක කොතැනක සිටියත්. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් බෞද්ධ මාධ්‍යාලය වටා ඒකරාශී වෙමින් දානයන් අතර උතුම්ම දානය වන අග්‍රතම දානය වන ධර්ම දානමය පින්කම් සිදුකොට මේ සසර ගමන නිමා කරගන්න, එය පාරමිතාවක් බවට පත් කරගන්න, පාලමක් බවට පත් කරගන්නට අපත් සමග අත්වැල් බැඳ ගන්නට ආරාධනා කරමින් ඒ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා 0117 215 288 0117 215 374 693 374 693 දුරකථන අංක විවෘතව ඇති බව මතක් කරමින් අදට සමුගන්නවා කතං සුලභතේ පඤ්ඤං වැඩසටහනෙන් ඔබ සියලු දෙනාටම නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණ වේවා.